ධර්මාවලෝකයෙන් විහිදෙන ධර්මානුශාසනාව. අද පින්වත් දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය පිටිගල ගුණරතන නායක ස්වාමින් වහන්සේ. දායකත්වයේ දරන්නේ සුනේත්‍රා දේවිපාර කොහුවල නුගේගොඩ අතුල චන්ද්‍රසේකර සහ භාග්‍යා සේනාධීර යන මහත්ම මහත්මීන් විසින්. අරමුණ වී තිබෙන්නේ සේනාධීර ඈපා සෙනවිරත්න ප්‍රැන්සිකුගේ සහ චන්ද්‍රසේකර පවුල්වල මියගිය මව්පියන්ට සහෝදර සහෝදරියන්ට නෑයින්ට පින්පෙත් පැමිණවීම, ඒ වගේම සුජීවත්ව සිටින ගාමිණී සේනාධීර මහතාට ඉක්මන් සුව අරමුණු කරගෙන පින්කමට දායක වූ සියලු දෙනා සහ ඔවුන්ගේ පවුල්වල පිරිසට නිරෝගී සුවය සහ උතුම් ධර්මාවබෝධය සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය අරමුණු කරගෙනයි මෙම උතුම් ධර්ම දේශනය සඳහා දායකත්වයගෙන කටයුතු කර තිබෙන්නේ. මෙවන් ධර්ම දේශනාවන් පවත්වා රටවාසීන්ගේ සාදුනාද මැද ඔබේ උතුම් අරමුණු ඉටු කර ගැනීමට ගුවන් විදුලි ධර්ම දේශනාවක් පැවැත්වීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න 0718 108 167 පතිරාජ. අපගේ ආරාධනයෙන් ධර්මාසනාරූಢව වැඩ සිටින පින්වත් දේශකයාණන් වහන්සේට චිරාගත සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටිය පිරිනමා ආරාධනා කරනු ලබන්නේ සුභාසිනී සේනාධීර මහත්මිය විසින්. සාදු සාදු සාදු. පින්වත් දේශකයාණන් වහන්සේ ඔබ වහන්සේ විසින් මහත් වීරයෙන් උපයා සපයා ගන්නා ලද දහම් කරුණු ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින අප නිත්‍ය සීලේ පිහිටවන මැනව. ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංචසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. ဒ ුතියම්පි ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංචසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංචසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිත. ආම බන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං උදපාදී. වාසනාවන්ත ගුණපුරණ කාරුණික පින්වත්නි, ත්‍රිපරිවට්ටයෙන් 12 ආකාරයකින් පරිපූර්ණ කළගත යුතු ඥාන දර්ශනයේ පිළිබඳව අප කෙරෙන් විමසූ පැනයට පිළිතුරු වශයෙන් කෙරෙන දේශනා මාලාවේ දෙවැනි දේශනාව හැටියට අදත් මේ පින්වතුන් ඊ타ත්ම සදහෙන් ගෞරවයෙන් ඒ ධර්ම ශ්‍රවණයට සැරසෙනවා. මේ අය බණ අසමින් ලෝවාසී සදහෙතෙනියට ඉදිරියේදී ඒ ධර්මයේ ශ්‍රවණය කරගන්නට අවස්ථාව සලසාලමින් සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර අග්‍ර වූ දානයේ උතුම්ම දානයේ හැටියට සැලකෙන ඒ ධර්ම දානය ලොවට දායාද කරමින් බණ ඇසීමේ හා ධර්ම දානමය උතුම් පින්කම් මේ වෙලාවේදී සිද්ධ කරගන්නට අවස්ථාව සලසා ගනිමින් මේ දේශනාව සඳහා ප්‍රතිබරදායකත්වයේ දරන්නේ කොහුවල පදිංචි භාග්‍යා සේනාධීර මහත්මිය හා අතුල චන්ද්‍රසේකර මහත්මානන් ඇතුළු කොට ඇති මේ පවුලේ හැම දෙනා ඇතුළු හිතයිසී හැම දෙනාගේම සහභාගීත්වයෙන් සම්බන්ධතාවයෙන් තම තමන්ගේ උතුම් නිවන පිළිබඳව අරමුණු අපේක්ෂා මුදුන්පත් කරවා ගැනීමේ
උදාර අභිලාෂයෙන්. ඉතින් අපි මේ වෙලාවේදී ඒ කුල પરම්පරාගතව මිය ගිය හැමටත් සුජීවත්ව වාසය කරන හැමටත් බණ අහන හැම දිනාටමත් මේ ගෞතම බුදු සසුන තුලදීම සියලු දුකින් නිදහස් වූ ඒ පරම ශාන්ත වූ නිවනම වහවහ සාත්සාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ඒ නිවන් ලබනාතුරු දෙලව ශාන්තිය නිදුක් නිරෝගී භාවය හැමත සැලසේවා කියන සත් ආශිර්වාදයෙන් යුක්තව මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, වට්ට 3කින් 12 ආකාරයකින් පරිපූර්ණ කරගත යුතු ඒ උතුම් ඥාන දර්ශනය පිළිබඳවයි අපි පළමු දේශනාවේදී පිවිසුමක් හැටියට ඒ පිළිබඳව යම් අදහස් ටිකක් දැන ඉගෙන ගත්තා. නැවතත් අපි තවත් ටිකක් මේ මාතෘකාවට එන්නට මත්තෙන් මුල හා අග පිළිබඳව යමක් තේරුම් ගත්ත තරමටයි මේ අපි බලාපොරොත්තු වන මාතෘකාව හොඳින් හඳුනා ගන්නට අපට පුළුවන්කම ලැබෙන්නේ. අපි තවදුරටත් මේ දුකෙන් මිදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම කියන කාරණාව මතම අපේ වැටහීම් නිවැරදි කර ගැනීම සඳහා තවත් කරුණු කීපයක් මේ දේශනාවටත් එක් කරන්නට අපි අදහස් කරනවා. අපි හැමෝම නිවන් දකින්න කැමතියි. නිවන අපේක්ෂා කරනවා. නිවන බලාපොරොත්තු වෙනවා. නිවනට කැමති වෙනවා. හැබැයි නිවන කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බොහෝ වෙලාවට බොහෝ දෙනාගේ නිවන පිළිබඳව තියෙන්නේ එක්තරා විදිහක සංකල්පයක්. මූල පරයාය සූත්‍රය කියවලා බැලුවොත් නිවන හැටියටත් දැන මුලාවට පත්වන ආකාරය නිවන පිළිබඳවත් වැරදි දැක්මකට මිසදුටු බවට යන ආකාරයන් ඒ දැක්මේ දෝෂ පිළිබඳව එහි පැහැදිලි කරලා තියෙනවා. අපි නිවන කියලා කතා කරනකොට හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කොහේ හරි තියෙන තැනක්, කොහේ හරි තියෙන දෙයක්. එතනට යන්න ඕන, ඒක දකින්න ඕන කියන අදහසක් තියෙනවා. එහෙම නැත්තම් නිවන කියලා කතා කරන තැනදී බොහෝ දෙනෙක් අදහස් කරන්නේ කිසිවක් නැති තැනක්, ශූන්‍ය භාවයක්. හේ හිස්මව නම් නිවන කියලා කියන්නේ එහෙමනම් නත්ති කිංචි කිසිවක් නැත යන අරූපී ධානය, තුන්වෙනි අරූපී ධානයට නිවන කිව්වා වෙනවා. සමහර කෙනෙක් හිස් අවකාශයේ වගේය, නිවෙන්නේ මුකුත් නෑ, පැටලැවිලි ආකාශයේ වගේ තැනක් කියලා දකිනවා. එහෙනම් ඒ ආකාසානංචායතනය නිවනයි කියලා කිව්වා වෙනවා. තව සමහර කෙනෙක් විඥාන මාත්‍රයක් දැනගැනීම මාත්‍රයක් විතරයි, ඊට එහාවට මුකුත් නෑ. එහෙම කිව්වහමත් අපි නිවන කියලා තවත් විදිහකින් කතා කරලා තියෙන්නේ විඥානංචායතනය. එතකොට කොහොම හෝ අපි මොන විදිහෙන් කතා කළත් නිවන යන ධර්මතාවය පිළිබඳව අපේ තියෙන වැටහීම් නිවැරදි නෑ කියලායි අපට හිතෙන්නේ.
ඒ වගේම සමහර කෙනෙක් හිතන්න පුළුවන් නිවන කියලා කියන්නේ ඇති වෙච්ච දෙයක් නැතිවීම කියලා. දුක කියලා එකක් තියෙනවා. ඒ තියෙන දේ නැති වෙච්ච තැනයි නිවන කියලා. මෙන්න මේ වගේ නිවන පිළිබඳව එක එක්කෙනාගේ එක එක අර්ථකථන තියෙනවා. තම තමන්ගේ විශ්වාසයන් තියෙනවා. හැබැයි මේ කිසිවක් නිවන යන ධර්මතාවයට සාධාරණයක් සපයන්නේ නැහැ. අපි නිවන යන වචනයට ආසන්න වචනයක් පිළිබඳව සොයලා බැලුවොත් අනුත්පාද නොහට ගැන්ම. එතකොට හටගත්ත දේක අභාවය හටගත්ත දේක නිරුද්ධ වීම නිවන නෙමෙයි. අනුත්පාදය නිවනයි. අනුත්පාදය කියලා කියන්නේ නොහට ගැන්ම. මොනවයි නොහට ගැන්මද කියලයි මේ ඥාන දර්ශනයේ පරිපූර්ණත්වයට පත්වෙන කෙනා දිනෙන් දින අවබෝධ කරමින් ඉදිරියට එන්නේ. අනුත්පාදයේ යනු කුමක්ද? නොහට ගැන්ම යනු කුමක්ද? මොනවද නොහට ගන්නේ? කොහොමද ඒ නොහට ගැන්මට එන්නේ? මෙන්න මේ වැඩපිළිවෙලයි අපට ඥාන දර්ශනයක් තුළින් නිවැරදිව වටහා ගන්න තේරුම් ගන්න වෙන්නේ. ඒ අවබෝධය පරිපූර්ණ වෙන්නයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මේ සතර මාර්ග සතර ඵල පරිපූර්ණත්වයට පත් කරවමින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයේ නිමාවට නිර්වාණ ධර්මය වූ අසංකත ධාතුව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් තැනට ඒ අවබෝධයේ නුවණ වඩන්න පුළුවන් වෙන්නේ ඒ පිළිවෙලටයි. එනිසා දුකෙන් මිදීම නිවන ලැබීම කියන කාරණා දෙක අපි දන්න සම්මතයෙන් ඉක්මලා ඒ ගැන යමක් අපි දන්නවට වඩා එහාට ගිහිල්ලා ගැඹුරින් සොයාගත යුතු වෙනවා. අන්න ඒ ටික අහගන්න ටික තමයි අපි කොතනටද ඒ කටයුත්ත සාධාරණ වෙන්නේ කියලා විමසා බලන්න වෙනවා. පින්වතුනි, ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං. වට්ට තුනකින් 12 ආකාරයකින් ඥාන දර්ශනයේ පරිපූර්ණ විය යුතුයි. ඒ පරිපූර්ණත්වයට පත්වීමමයි සම්බුද්ධත්වයට පත්වීම කියලා කිව්වේ. අරහත්ත්වයට පත්වීම කියලා කියන්නේත් ඒ ත්‍රිපරිවට්ටයෙන් 12 ආකාරයකින් ලබන ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. වට්ට තුන කියලා කියනකොට සත්‍ය, කෘත්‍ය, කෘත අවස්ථා තුනක් තියෙනවා. සත්‍ය, කෘත්‍ය, කෘත. ඔය අවස්ථා තුනට චතුරාර්ය සත්‍ය බෙදී යනවා 12 ආකාරයකට. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන හතරයි. ඊළඟට දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන කියලා
කෘත්‍ය වාරයේදී සතර ආකාරයකට එනවා. ඊළඟට කෘත අවස්ථාව දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. ඒ අවස්ථාවේදී සතර ආකාර වෙනවා. මේ ආකාරයෙන් 12 ආකාරයකින් මේ ඥාන දර්ශනය පරිපූර්ණ වෙනවා. එතකොට අපි මේන් කෘත කියන අවස්ථාව ගත්තොත් එයින් කියවෙන අදහස අපි ඉදිරියට වැඩි දුරටත් විස්තර කරගනිමු. දැන් සරල අදහසක් තේරුම් ගන්න බලන්න. දුක්ඛ සත්‍ය අපි සාමාන්‍ය ලෝකයේදී ඔබ අහලා ඇති දුක පිරිසිඳ දත යුත්තක්ය, සමුදය ප්‍රහාණය කළ යුත්තක්ය, නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්ය, මාර්ගයේ වැඩි යුත්තක්. මාර්ග සත්‍ය වඩන්න ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න ඕන, සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න ඕන, දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න ඕන. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා සේල බමුණට කිව්වේ. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැක්කා, ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළා, සාත්සාත් කළ යුතු දේ සාත්සාත් කළා, වැඩි යුතු දේ වැඩුවා. එබැවින් මම සම්මා සම්බුද්ධ වෙනවා කියලා වදාළේ. එතකොට උන්වහන්සේ එතනදී පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දැකලා අවසන්. ආයිතුරුනේ. ප්‍රහාණය කළ යුතු යමක් තිබුණා නම් අවිද්‍යා, තෘෂ්ණා, කර්ම කෙලෙස් වශයෙන් ඒ සියල්ල අවසන් කරලා ප්‍රහාණය කරලා සාත්සාත් කළ යුතු නිවන ඉතුරුවක් නැතුවම සාත්සාත් කරලා වැඩි යුතු මාර්ගය පරිපූර්ණව වඩලා ඉතුරු වෙලා නැහැ. එතකොට යම් තැනකදී දුක පිරිසිඳ දැක්කා කියන නුවණත්, සමුදය ධර්මයෝ සියල්ල ඉතුරු නැතුව ශේෂ නොවි ප්‍රහාණය වුණා කියලා දන්නා වූ නුවණත්, නිරෝධය සාත්සාත් වුණා කියලා පරිපූර්ණයි කියලා දන්නා නුවණත්, මග වඩලා අවසන් කියන නුවණත්, මෙන්න මේ සතර නුවණ තමයි දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන කියලා කියන්නේ. ඔය කෘත ඥාන හතර පරිපූර්ණ වුණාම තමයි යම් උත්තමයන් වහන්සේ නමක් කීනා ජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාති, ජාතිය ක්ෂය වූ බව, බඹසර වැස නිම වූ බව, අනුපාදා පරිනිර්වාණයේ පිණිස තව කල යුත්තක් නැති බව, සියලු කෙලෙස් බර බහා තබන බව නුවණින් දැක සිංහනාද කරන්නේ. ඔන්න ඔය ඥාන හතර පරිපූර්ණත්වයට පත් වුණාම අපි එතනදී කියනවා රහතන් වහන්සේ කියලා. ඔය කෘත ඥාන හතර පරිපූර්ණත්වයට එන්නේ බෑනේ. ඒ පරිපූර්ණත්වයට පත් කරන වැඩපිළිවෙලක් නැතුව. අන්න ඒ කෙමෙන් කෙමෙන් ඒ පරිපූර්ණත්වයට එන අවස්ථාවට අපි කියනවා කෘත්‍ය අවස්ථාව කියලා. ක්‍රියාකාරී අවස්ථාව. ඔබ සාමාන්‍ය ලෞකික ජීවිතයේ යම් කටයුත්තක් පිළිබඳව ගලපලා බැලුවත් මේ අදහසමයි කියවෙන්නේ. ඒ ලෞකික යම් වැඩපිළිවෙලකදී වුණත් මේ අවස්ථා තුන ඔබට අත්දකින්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. ක්‍රියාකාරී අවස්ථාව. දුක පිරිසිඳ දකිමින් ඉන්නවා. තාම සම්පූර්ණ නැහැ. සමුදය ප්‍රහාණය කරන අවස්ථාව ඉවර නෑ තව.
නිරෝධය සාක්ෂාත් කරමින් ඉන්නවා. තාම අවසන් නෑ. මාර්ගයේ වඩමින් ඉන්නවා. තාම වඩලා ඉවර නෑ. මෙන්න මේ අවස්ථාව පිළිබඳව නුවණක් යෙදෙනවා. දුක මෙතෙක් පිරිසිඳ දැක්ක තව පිරිසිඳ දකින්න තියෙනවා. අවබෝධයක් තියෙනවා. සමුදය මෙතෙක් ප්‍රහාණය වෙලා තව මෙතෙක් ඉතුරුව තියෙනවා. අපි ගත්තොත් මෙහෙම සෝතාපන්න වෙච්ච කෙනා දන්නවා දැන් මා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන ගෙවිලා ඉවරයි කියලා. හැබැයි කාමරාග ව්‍යාපාද රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා තව 7ක් සංයෝජන වශයෙන් ඉතුරුයි කියලා දන්නවා. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන උපාදාන 4න් කාම උපාදානයේ අර ඉතිරි උපාදාන 3ම සහ මුලින් අවසන් කියලා දන්නවා. හැබැයි තාම කාම උපාදානයේ ඉතිරියි කියලා දන්නවා. එතකොට මෙන්න මේ විදිහට ආශ්‍රව වශයෙන් ගත්තාම දිඨාසවය සහ මුලින් අවසන් කියලා දන්නවා. තව කාමාසව, භවආසව, අවිජ්ජාසව ඉතුරුයි කියලා දන්නවා. ඒ දන්නා නුවණ සමුදය පිළිබඳව කෘත්‍ය ඥානය වෙනවා. ගෙවිච්ච ප්‍රමාණයක් දන්නව, ඉතුරු වෙච්ච ප්‍රමාණයක් දන්නව. නිරෝධයේ සාක්ෂාත් වීම කොතෙක් දුර ඇවිල්ලා තියෙනවද, කොච්චර දුරක් යන්න තියෙනවද කියන එක දන්නවා. මාර්ගය පිළිබඳවත් එහෙමයි, මෙච්චරක් වඩලා තියෙනවා, තව වඩන්න තියෙනවා. ඉවර නෑ. මෙන්න මේ සතර නුවණ කෘත්‍ය ඥාන හැටියට දෙවෙනි අවස්ථාව නියෝජනය කරනවා. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. එතකොට දැන් අපිට දුක පිරිසිඳ දකින්නවා කියන්න නම්, සමුදය ප්‍රහාණය වෙනවා කියන්න නම්, නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්න නම්, මාර්ගයේ වඩනවා කියන්න නම්, ඒ කෘත්‍යයට එන්න ඉස්සෙල්ලා අපි දුක කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකක්ද? මාර්ගය කියන්නේ මොකක්ද කියලා දැන ඉන්න ඕන. ඒ හතර නිවැරදිව निराවුල්ව දැනගත්ත කෙනෙකුට තමයි කෘත්‍ය ක්‍රියාව හම්බ වෙන්නේ. අන්න ඒ පළමු කොට දැනගන්නා වූ අවස්ථාව දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන කියලා නම් කරනවා. මේ දුකයයි දන්නා වූ නුවණ, මේ සමුදයයි දන්නා වූ නුවණ, මේ නිරෝධයයි දන්නා වූ නුවණ, මේ මාර්ගයයි දන්නා නුවණ. මතක තියාගන්න ඕන මේ අපි දන්න දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි දුකක් දන්නවා. දුකට හේතුවකුත් ඔබ දන්නවා. දුකින් මිදීමකුත් ඔබ දන්නවා. මිදෙන විදිහකුත් ඔබ දන්නවා. හැබැයි ඒක දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන වෙන්නේ නැහැ. මොනවද ඔබ දන්නේ? ඔබ දන්නවා ඉගෙන ගන්න බැරි වුණොත් දුක් විඳින්න වෙනවා. රස්සාවක් නැති වුණොත් දුක් විඳින්න වෙනවා. ඉන්න හිටින්න ගයක් දොරක් නැති වුණොත් දුක් විඳින්න වෙනවා. යාන වාහනයක්වත් නැති වුණොත් දුක් විඳින්න වෙනවා. සල්ලි මිල මුදල් නැති වුණොත් දුක් විඳින්න. ආවාහ විවාහකට නොගියොත් දුක් විඳින්න වෙනවා. එතකොට ඒ දුක දකින්නකොටම ඔබට සමුදයත් හම්බ වෙනවා. දැන් මේ දුක ආවේ කොහොමද? ඉගෙන ගන්න බැරි වුණොත් දුක එනවා. ඉගෙන ගන්න බැරි වුණොත් දුක එනවා. එතකොට දුකට හේතුව ඉගෙන ගන්න බැරි වෙච්ච එක. සල්ලි මිල මුදල් නැති වුණොත් දුක එනවා. සල්ලි මුදල් නැති බව සමුදය. සමුදය නිසා හට ගන්න දුක වෙනම එකක්. ඊළඟට රස්සාවක් නැති වුණොත්
දුක් විඳින්න වෙනවා. දැන් මේ දුකක් තියෙනවා, දුකට හේතුවකුත් තියෙනවා. ආවා විවාහයක් නොවුනොත් දුක් විඳින්න වෙනවා. සමුදේ තියෙන දුක තියෙනවා. දුවා දරුවෝ නැති වුණොත් නැතිකම නිසා දුක් විඳින්න වෙනවා. ගෙයක් දොරක් නැති වුණොත් ඉන්න හිටින්න තැන ඒ හේතුවෙන් දුක් විඳින්න වෙනවා. මේ දෙකක් දුකට හේතුවක් තියෙනවා. ඊළඟට ඔබ දකිනවා නිරෝධයක්. ඉගෙන ගත්තොත් දුකෙන් මිදෙන්න පුළුවන්. සැප ලබන්න පුළුවන්. රස්සාවක් තියෙනවා නම් දුකෙන් මිදෙන්න පුළුවන්, සැප ලබන්න පුළුවන්. ගෙයක් දොරක් තියෙනවා නම් ආවාහ විවාහ කරගත්තොත්, දුවා දරුවෝ හිටියොත්, ඉන්න හිටින්න තැනක් තිබුණොත් දුකෙන් මිදලා සැපසේ ඉන්න පුළුවන්. සැප විඳින්න පුළුවන්. ඔන්න ඔබ දකින දුකත් දුකට හේතුවත් නිරෝධයත්. දැන් නිරෝධගාමිනී ප්‍රතිපදාවේ ඔබ ඉන්නවා. ඔබ දුකයි කියලා දකින දේ දුකට හේතුව දැකලා ඒ හේතුවෙන් නිදහස් වෙලා සැප ලබන්න ඔබේ මුළු ජීවිතේම ක්‍රියාකාරී වෙලා තියෙනවා. දැන් ඔබ ටිකක් හිතලා බලන්න, ඔබ දුක කියලා දැක්කේ මොකද්ද? ඔබ දුකට හේතුව කියලා දැක්කේ මොකද්ද? දුක්ඛ නිරෝධය කියලා ඔබ දැක්කේ මොකද්ද? නිරෝධ කරන මඟ කියලා දැක්කේ මොකද්ද? මේ මත තමයි ඔබේ කෘත්‍ය ක්‍රියාව සැකසීලා තියෙන්නේ. එතකොට ඔබ දැකලා තියෙනවා නම් දුක එන්නේ ඉගෙන ගත්තේ නැති නිසා ඔබ ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා. ඉගෙන ගත්තොත් සැප ලබන්න පුළුවන්. අන්න ක්‍රියාකාරී වෙනවා මාර්ගය. විභාග සමත් වුණොත් සැප ලබන්න පුළුවන්. නොවුනොත් දුක් විඳින්න වෙනවා. දුකට අකමැති, සැපයට කැමති, දැන් විභාගයේ සමත් කරගන්න බලනවා. රස්සාවක් නැති වුණොත් දුක් විඳින්න වෙනවා. දුකත් දුකට හේතුවක්. රස්සාවක් ලැබුණොත් සැප ලබන්න පුළුවන්. අන්න සැපයත් සැපයට හේතුවක් හම්බ වෙනවා. ආවා විවාහ නැති වුණොත් දුක් විඳින්න වෙනවා. ඒක තිබුණොත් සැප ලබන්න පුළුවන්. අන්න දුකත් දුකට හේතුවක්, සැපත් සැපයට හේතුවක් හම්බ වෙලා. සල්ලි මිල මුදල් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, ගේ දොර වතු පිට තියෙනවා නම් සැපයි. ඒව නැත්තම් දුකයි. දුකත් දුකට හේතුවක්, සැපත් සැපයට හේතුවක් හම්බ වෙලා. දැන් ඔබ දුක හටගන්නේ යම් හේතුවකින්ද, සැප හටගන්නේ යම් හේතුවකින්ද? ඔන්න ඔබේ ක්‍රියාව, කෘත්‍ය වෙලා තියෙනවා දුක හටගන්න හේතුවෙන් ඉවත් වෙලා සැප ලැබෙන හේතු සපරිපූර්ණ කරගන්න. ඔකනේ අපි ජීවත් වෙනවා කියන්නේ. හැබැයි අපිට කවදාවත් මේක ඉවරයක් නෑ, කෙලවරක් නෑ, අවසානයක් නෑ මේ ක්‍රියාවලියේ. අපි හැමදාම සැප ලබන්න කියලා, දුකෙන් මිදෙන්න කියලා ක්‍රියාකාරී වෙලා තියෙනවා. හැබැයි අපිට කවදාවත් දුකෙන් මිදිලා සැප ලැබුණද කියන අදහස අපි පළවෙනි දේශනාවේදී ඉරියව්ව උපයෝගී කරගෙන විමසීමක් කළා. මොකද අපි දන්නවා ඉගෙන ගත්ත අය වගේම ඉගෙන ගත්තේ නැති අයත් දුක් විඳිනවා. ඉගෙන ගත්ත අය වගේම ඉගෙන ගත්තේ නැති අයත් සැප විඳිනවා. විභාග සමත් වුණු අය වගේම විභාග අසමත් වෙච්ච අයත් දුක් විඳිනවා. විභාග සමත් අයත් අසමත් අයත් සැප විඳින අයත් තියෙනවා. සල්ලි මිල මුදල් තියෙන අයත් දුක් විඳිනවා, නැති අයත් දුක් විඳිනවා. ගේ දොර වතු පිට යාන වාහන තියෙන අයත් දුක් විඳිනවා, නැති අයත් දුක් විඳිනවා. ආවා විවාහ කරගත්ත දුවා දරුවෝ ඉන්න අය ඒ නිසා දුක් විඳින අයත් ඉන්නවා. ඒවා නැති නිසා දුක් විඳින අයත් ඉන්නවා. ඒ නිසා හොයාගත්ත අයත් නැති අයත් ඇති බව නිසා නැති බව නිසා මේ දෙපැත්තෙන්ම අපි බලාපොරොත්තු වෙන දෙයින් අපිව දුරස් කරපු බවක්, නිවැරදි පිළිවෙතක් නොවන බවක් අපි අපේ ජීවිතයේ දිහා බැලුවාම අපට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං කියලා කියන්නේ ඔය නුවණට නෙමෙයි, ඔය අවබෝධයට නෙමෙයි. ඔය අවබෝධයට කියන්නේ දුක්ඛේ අඥානං කියලා. දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ අඥානයි. අපි මේ කතා කරන්නේ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන කියලා කියනකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය
ඥානං. එතකොට මෙන්න මේ සතර නුවණ ඇති කෙනාට එයාට තියෙන දැක්මක්. මොකද්ද? දුක හට ගන්න විදියක් තියෙනවා. දුක්ඛේ ඥාන සමුදය ඥාන කියලා කියන්නේ මේ දුකයි මේ දුක හට ගන්න හේතුවයි. නිරෝධයත් නිරෝධ කරන මගත් කියනකොට මග්ගේ ඥාන නිරෝධේ ඥාන කියලා කියනකොට නිරෝධයත් සැපතත් සැප ලබන මගත් ක්‍රම දෙකක් තියෙනවා. දුකට හේතුව පිළිබඳව නුවණක් තියෙනවා. නිවනත් නිවන ලබන මග එහෙම නැත්නම් සැපතත් සැප ලබන මග පිළිබඳව නුවණකුත් තියෙනවා. දැන් මෙන්න මේ දැනුම මේ නුවණ මේ අවබෝධය ඇති කෙනා කෘත්‍ය වෙන්නේ දුක හට ගන්න හේතුවක් දන්නවනම් එයාට අකරණීය පැත්තක් නොකල යුතු පැත්තක් නොමෙනෙහි කළ යුතු පැත්තක් හම්බ වෙනවා. අයෝනිසෝ මනසිකාර්ය භාවිත නොකළ යුතු පැත්තක් හම්බ වෙනවා. මොකද්ද? දුක හටගන්න විදිහේ හේතු දුක හටගන්න හේතුවක් දැකලා නැවත දුක හටගන්න හේතු නොහට ගන්නට වග බලාගත යුතු වෙනවා. එතකොට හටගත්ත දේවල් නැති කරන්න නෙමෙයි. නැවත දුක හට ගැනීමට යම් හේතු වේ නම් ඒ හේතුන්ගේ ප්‍රහාණය පිණිස මනස මෙහෙවන්න වෙනවා. එතනදී අපට ඉදිරියට බොහෝ දේ කතා කරන්න වෙනවා. මොකද අපි දුක සැප පිළිබඳව අපි කතා කළා. අපි හිතනවා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගියාම සැපයි කියලා. ඒ සැපයි කියලා දකින අපි ඒ සැප ලැබෙන හේතු කාරණා කර්ම සමාදාන රැස් කරනවා. මේ සමුදය ප්‍රහාණය නෙවෙයි. නිරෝධය සාත්සාත් කිරීමේ වැඩපිළිවෙල නෙවෙයි. එතකොට අපට දුක්ඛ සැප පිළිබඳව තව දුරටත් දුකට හේතුව නිරෝධය ලබන මඟ පිළිබඳව තව දුරටත් බොහෝ දේ ඉදිරියට කතා කළ යුතු වෙනවා. එතකොට මොකද්ද දුක කියන ප්‍රශ්නය මේ වෙනකොට විසඳලා තියෙන්න ඕන. අපි කලින් දේශනාවේදී මතක් කළා එක්තිස් භවයේම අය අතරක් නේ මේ දුක කියන යථාර්ථයට යටත් වෙනවා. ලෝකයේ ඇතුලේ ඔය කියන සැපය නිවන හම්බ වෙන්නේ නැහැ. ඒ සියල්ල අයත් වෙන්නේ දුක කියන පැත්තට. එක්තිස් භවයේම හදන සතර අපාය විතරක් නෙවෙයි. එක්තිස් භවයේම හදන යම් හේතු ඇත්තම් අපි සරලව තේරුම් ගත්තොත් ඒ සියල්ල සමුදය සත්‍යයට අයත් වෙනවා. එයි නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව හැම උපතක්ම කිව්වහම සතර අපාය විතරක් නෙමෙයි. නේව සංඥා නා සංඥා බඹලෝ දක්වා කාම රූප අරූප මේ 30 භවයේ කුතනක උපතක් ලැබුවත් ඒක සැපතක් නෙමෙයි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ දුක අඩු වැඩි වශයෙන් තියෙනවා. ඔබට මම අත්දැකීමක් එකතු කළා පළවෙනි දේශනාවේදී ඉරියව්වෙන්. දුකේ අඩු අවස්ථාව මොකද්ද වැඩි අවස්ථාව මොකද්ද කියලා. ඔය මේ 31 භවයේම සසඳලා බැලුවත් තියෙන්නේ ඔය අඩු වැඩි බව විතරයි. ඉහළට යන්න දුකේ අඩුවක් තියෙනවා. හැබැයි දුකෙන් මිදිලා නැහැ. දුකේ අඩුවක් තියෙනවා. අඩු බවක් දැනෙනවා. දුකෙන් මිදිලා නෙවෙයි.
ඒ නිසා අර ගත කළ ඉරියව්වෙන් ඒ මුළු ලෝකෙම අත්දකින්න පුළුවන්. එක්තිස් භවය පිළිබඳව අත්දැකීම ඔය මොහොතක ඉරියව්වෙන් ඔබ දකින්න. ඉරියව්වේ මුල පටන් ගත්ත තැන ඔබට ලැබෙන අත්දැකීම හා මැද අවස්ථාවේ ඔබ අත්දකින්න නැතිම අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි ওই ධානමය අවස්ථාවක ලැබෙන අත්දැකීම වගේ උපේක්ෂිත අවස්ථාවක්. දුකත් නැති සැපත් නැති මැදක් තියෙනවා. ඒක ඔබට අප්‍රකටයි. අප්‍රකටයි. ඊළඟට දුක අග අවස්ථාව ඔබට ප්‍රකටයි. මුලත් ප්‍රකටයි අගත් ප්‍රකටයි. හැබැයි ওই දෙක මාරු වෙන තැන මධ්‍යස්ථ අවස්ථාව අපිට අප්‍රකටයි. ඒ නිසා තමයි සැප වේදනාවේ රාගය, දුක් වේදනාවේ ද්වේෂයේ පටිගය, අදුක්කම සුඛ මධ්‍යස්ථ භාවයේදී මෝහය දක්වන්නේ. අත්දැකීමක් නැහැ. එතකොට ඔය තුන් වේදනාව තමයි මේ භවත්‍රය තුල අපට අත්දකින්න වෙන්නේ. එතකොට දුක කියලා කියනකොට කෙටියෙන් හඳුනාගත්තොත් මේ 31 භවය ඒහා යෙදෙන සියලු ධර්මයෝ දුක කියන වචනයට අඩංගු වෙනවා. ඒ 31 භවයේම හදන යම් හේතු ඇත්නම් ඒ සියල්ල සමුදය සත්‍යයට අයත් වෙනවා. ප්‍රහාණය කළ යුතු දේ වෙනවා. එහෙනම් නිරෝධය කියලා කියන්නේ ලෝකයේ ඇතුලේ අත්දැකීමක් නෙවෙයි. ලෝකෝත්තර ලෝකයෙන් එතර වූවා. ඒ ලෝකෝත්තර වූ ලෝකයෙන් එතර වූ නිර්වාණයත් නිවන ලබන මගත්, නිරෝධයත් නිරෝධය ලබන මගත්, මෙන්න මේ පිළිබඳවත් දැනුම පරිපූර්ණ වෙන්න ඕන. එතකොට මෙන්න මේ සතර නුවණ යම් කෙනෙකුට ලැබෙයි නම් අන්න ඒ සතර නුවණ පහල කරගත්ත කෙනාට අපි කියනවා දර්ශනයකින් යුක්තයි කියලා. දර්ශන ඥානයට ආවා කියනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පැමුණුණා කියනවා. කතමංචාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඉදං උච්චිත සම්මාදිට්ඨි. මේ සම්මාදිට්ඨියට පැමිණි අවස්ථාව. දර්ශනයකින් දර්ශන ඥානයකට පැමිණි අවස්ථාව. මොකද්ද දර්ශනය? මොකද්ද ඥානය? එතකොට එයා දන්නවා දුකක් දුක හට ගන්න විදිය. නිරෝධයත් නිරෝධය ඇති වෙන විදිහක් දන්නවා. දැන් මේ දෙපැත්ත දන්න කෙනාට දැන් කෘත්‍යයක් තියෙනවා. දුක දුක හට ගන්න විදිහක් දන්නවනම් නැවත නැවත දුක හට ගන්න විදිහ අතහරිමින් නිරෝධයත් නිරෝධය ලබන මගක් දැනගෙන නිරෝධය ලබන විදිහේ වැඩපිළිවෙලකට මනස මෙහෙවන එක. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයෙන් වෙමින් භාවිත කිරීම. එතකොට ධර්මයේ අපට කියලා දෙනවා සබ්බාසව සූත්‍රයේදී ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ දුකයි කියලා මෙනෙහි කරන්න පුළුවන් කෙනා, මේ සමුදයයි කියලා මෙනෙහි කරන්න පුළුවන් කෙනා, මේ නිරෝධයයි මේ මාර්ගයයි කියලා නිවැරදි තැන හඳුනාගෙන වටහාගෙන මෙනෙහි කරන්න පුළුවන් කෙනා තස්ස ඒවං යෝනිසෝ මනසිකරොන්තෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. මෙන්න මේ විදිහෙන් මෙනෙහි කරන කෙනා තුන් සංයෝජන මෙනෙහි කරගෙන අන්න මාර්ගයෙන් ඵලයට එනවා. සෝතාපන්න ඵලයට. සෝතාපන්න ඵලයට පැමිණි කෙනාට සකදාගාමි මාර්ගය උරුමයි. ඒ මාර්ගයෙන් සකදාගාමි ඵලයට. සකදාගාමි මාර්ගයේ ඵලයට පැමිණි කෙනාට අනාගාමි මාර්ගය. අනාගාමි මාර්ගයෙන් අනාගාමි ඵලයට. සෝතාපට්ටි ඵලයට එනකොට
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජනම් ප්‍රහීන වුණා. දිඨාස වේගේ වුණා. දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන ගේ වුණා. දැන් සකදාගාමි මාර්ගයෙන් තවදුරටත් කාමරාග ව්‍යාපාද දෙක අනුසේ අවස්ථා දක්වා ගෙවා ගත්තා. අනාගාමී මාර්ගයෙන් කාමරාග පටිග කියන සංයෝජන ධර්ම අනුසේ සහිතවම නැවත නොහට ගන්න සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කළා. එතකොට අනාගාමී වුණා කියලා කියන කාම ලෝකයට එන්න හේතු නෑ දැන්. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා තව සංයෝජන පහක් තියෙනවා ඒ අරහත් මාර්ගයෙන් ගෙවන්නේ. එතකොට මෙන්න මේ සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා අතරත කාලය කෘත්‍ය අවස්ථාව, වඩන අවස්ථාව, භාවිත අවස්ථාව, ක්‍රියාකාරී අවස්ථාව. ඒ අවස්ථාවේ කෙලවර නිමාව තමයි කෘත අවස්ථාව. අභිසම්මත ලෝකේ රහතන් වහන්සේ කියලා සෝපදිශේෂ නිර්වාණයට පැමිණීම කියලා කතා කරන්නේ. ඉතින් අපට ඒ සෝපදිශේෂ අනුපදිශේෂ නිර්වාණය පිළිබඳවත් මේ දුක සැප පිළිබඳව තේරුම් ගැනීම උදෙසා නිවන යනු කුමක්දයි හඳුනා ගැනීම උදෙසා තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්න වේවි. එතකොට දැන් මේ දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන, සත්‍ය ඥාන ලද්ද කෙනෙකුට ක්‍රියාකාරී වෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. කෘත අවස්ථාව දක්වා යන්න බැරි කමක් නැහැ. මොකද එයා වැටෙන කෙනෙක් නෙමෙයි. මේ තැනට ආපු කෙනාට ප්‍රමාදී වෙන්න පුළුවන් යම් කාල පරිච්ඡේදයක් තියෙනවා. උපරිමයෙන් ආත්ම භාව 7යි. ඊට එහාට ප්‍රමාදී වෙන්න බෑ. ඒක ධර්ම නියාමයක්. 7 වෙනි භවයෙන් 8 වෙනි භවයකට මේ කාම ලෝකයේ තුල යන්නේ නෑ යා. ධර්ම නියාමයක් ඇටියටම ප්‍රමාද වෙනවා නම් ප්‍රමාද වෙන්න ඉඩක් තියලා තියෙන ආත්ම භාව 7ක්. ඊට මෙහා පැත්තේ ඒක ජීවි කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා ඒ බෙදීම දක්වලා තියෙනවා. සමහර කෙනෙක් මේ මාර්ගයට පැමිණි කෙනා මේ ජීවිතේම ඵල ලබනවා. සමහර කෙනෙක් මේ ජීවිතේ බෑ 2 3 4 5 6 කියන ආත්ම භාව තුල සසු අවබෝධයට යනවා. එහෙමත් බැරි වුණොත් එතකොට ඒකට කියනවා කෝලංකෝල කියලා. එහෙමත් බැරි කෙනා සත්තක්කත්තු පරම 7 වෙනි ආත්ම භාවය තුල කාමරාග ව්‍යාපාද ආදී සියලු සංයෝජනයන් ගෙවාගෙන ඉතිරි අවබෝධය තරහා ඉදිරියට ඇදෙනවා. එතකොට මෙන්න මේ ගමන් මගට ආවොත් මේ දර්ශන ඥානයේ සම්මාදිට්ඨිය උපදවා ගත්තොත් ඒ බඳු කෙනෙකුට කාගෙන්වත් ආයි අහන්න දෙයක් නැහැ. අහන්න දෙයක් නැහැ. ඒකට අපට ධර්මයේ තුල අපට කියා දෙනවා පුංචි උපමාවකුත් එක්ක මේ අදහස. ඔය පින්වතුන් අහලා ඇති අපේ බණ පොතේ බණ කියන තැන්වල කියවෙනවා පරප්‍රත්‍යයෙන් තොර වූ අවස්ථාවක් ගැන. මොකද්ද මේ කියන්නේ? අපි දන්නවා ඔබට පුංචි දරුවෝ ඉන්නවා. පුංචි නොදරුවෝ ඉන්න තැනක නිතරම සෙවිල්ලෙන් ඉන්නවා. ඇයි? ඒ පුංචි ලදරුවා හොඳ දේත් කටේ දා ගන්නවා, නරක දේත් කටේ දා ගන්නවා. ඒ නිසා හරි සැලකිලිමත් වෙයි දරුවට අනතුරක් විපත්තියක් වෙයි කියලා දන්න ඔබ. හැබැයි ඒ දරුවා ඒ විය ඉක්මවා යමක් තේරුම් ගන්න හොඳ නරක සුචි අසුචි දේ තේරුම් ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ අර පුංචි ලදරුවාගේ පස්සෙන් ඉන්නවා වගේ ළඟින් ඉන්නවා වගේ එහෙම ඉන්න ඕනේ නෑ. එයා දන්නවා කටේ දාගන්න හොඳ නරක දේ සුචි අසුචි දේ දන්නවනේ. එයා ගැන අරතරන් විමසිල්ලක් වෙන්නේ නෑ. මෙන්න මේ දර්ශන ඥාණයට නාපු කෙනා හොඳ දේත් ගන්නවා නරක දේත් ගන්නවා. හරි දේත් ගන්නවා වැරදි දේත් ගන්නවා. අතනිනුත් අහනවා මෙතනිනුත් අහනවා අරහෙ ගිහිල්ලත් අහනවා එහෙ ගිහිල්ලත් අහනවා ඒවත් හරි මේවත් හරි ඔක්කොමත් හරි කියලා ඔලුවට දා ගන්නවා.
හරියට අර පුංචි ලදරුවා වගේ. අන්තිමට මොකක් හෝ වැරදි මාර්ගයකට යොමු වෙන්න පුළුවන්, විපතක් කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ශාසනයේ යම් කෙනෙක් මෙන්න මේ සත්‍ය ඥාන හතරට ආව කෙනෙකුට ආපහු කාගෙන්වත් අහන්න නැහැ. පරප්‍රත්‍යයෙන් තොරයි. ඔබ බුදු සසුන අතීතයේ විමසුවොත් මෙන්න මේ සත්‍ය ඥාන හතර තේරුම් ගත්ත ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ට වැඳලා අවසර අරගෙන ඈත වනාන්තරවලට යනවා. කමටහන් ගන්න, කමටහන් සුද්ධ කරන්න ආයෙන කතාවක් නෑ. ආයි එන්නේ රහත් වෙලා රහත් ඵලය බුදුහාමුදුරුවෝ ළඟ ප්‍රකාශ කරන්න. මොකද දැන් එයා දැනගත්තා කල යුත්ත නොකල යුත්ත, භාවිතා භාවිත, වැඩි යුතු නොවැඩිය යුතු, මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු, මේ දෙපැත්ත පිළිබඳව අවබෝධයයි අර සත්‍ය ඥානවල තිබුණේ. දුකක් දුක හට ගන්න විදියත්, නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතත්. දැන් එහෙනම් කල යුත්ත කාටවත් නෙමෙයි තියෙන්නේ, Tamanටනේ. ඒ ටික Tamanට කරන්න පුළුවන්, අනුන්ගෙන් අහගන්න ඕනේ නේ. පරප්‍රත්‍යයෙන් තොරයි එතනට ආපු කෙනා. එතනට ආවේ නැත්තම් අපි මේ ටික අහගන්න ඕන. මේක ඉබේ ලබන්න බෑ. මේ සතර නුවණ ඉබේ ලබන්න නම් ඒ මේ ලෝකයේ දෙනමයි ලෝකේ ඉන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ අවබෝධ කරගන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ අවබෝධ කරගන්නවා. එහෙම නැතුව මේ සතර නුවණ උච්චර මහා නුවණින් අගතන්පත් සරියුත් හාමුදුරුවන්ට නේ. අස්සජි හාමුදුරුවන්ගෙන් ඇහුනේ නැත්තම්, සරියුත් හාමුදුරුවන්ගෙන් ඇහුවේ නැත්තම් මුගලන් හාමුදුරුවන්ට ඒ නුවණ එන්නේ නේ. මන්තානි පුත්ත පුන්න හාමුදුරුවන්ගෙන් බණපදයක් ඇහුවේ නැත්තම් ආනන්ද හාමුදුරුවන්ට ওই නුවණ එන්නේ නේ. ඒ පසේ බුදුවරයන් වහන්සේ තථාගතයන් වහන්සේ හැර අන් හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් මේ අවබෝධයට එන්න ඕන. ඒ නිසා ඔබට මට ගෝචර බිම වෙන්නේ මේ සතර ඥානය උපදවාගෙන වඩනවා කියන මාර්ගය පිළිබඳව කතා කරන එක නෙමෙයි. සතර නුවණ උපදවා ගත්තා නම් මාර්ගය වඩනවා කියන එක අපි ආපහු කතා කරන්න ඕනේ. ඒ අය දන්නවා. එහෙනම් ඔබට මට විශේෂයෙන් කතා කළ යුත්තේ, තේරුම් ගත යුත්තේ මෙන්න මේ සතර නුවණට එන්නේ කොහොමද කියලා. අපි මේ සතර නුවණ පහල කරගෙන සම්මා දිට්ඨියට, සම්‍යක් දර්ශනයට, ඥාන දර්ශනයක ආරම්භය උපදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි අපි වැඩිපුර විමසිය යුත්තේ. මේ අතර මේ ගැනත් අපි කතා කළ යුතු වෙනවා. ඒත් ඊට කලින් ඊට වැඩියෙන් කතා කළ යුත්තේ මෙන්න මේ දුක්ඛේ ඥානේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන යනු කුමක්ද? ඒවා කොහොමද හඳුනාගන්නේ? ඒක කාගෙන් දහගන්නේ, කොතනින් දහගන්නේ? මෙන්න මේ පිළිබඳව කතා කරන තැනදී ඔබට සිහිපත් කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ හා සරියුත් මාහිමියන් අතරේ වූ සංවාදයක්. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා, සාරිපුත්තයිනි සෝත කියනවා. කුමකටද මේ සෝත කියන්නේ? සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨිය ප්‍රමුඛ කොට ඇති අංග 8කින් යුක්ත වූ මේ ලෝකෝත්තර මාර්ගාංගයන්ටයි, මාර්ගයටයි සෝතය කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, එහෙමමයි, ඒසේමයි. හොඳයි සාරිපුත්තේනි, සෝතාපන්නයා කියලා විවාහාරයක් තියෙනවා. මේ සෝතාපන්නයා කියලා කියන්නේ කාටද? ස්වාමීනි, යමෙක් මේ අංග 8කින් යුක්ත වූ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසුනේද, ඔහුව හඳුන්වන පුද්ගල නාමයයි
සෝතාපන්නයා කියලා කියන්නේ සාදු සාදු සාරිපුත්තෙනි එසේමයි. උන්වහන්සේ අනුමත කළා. නැවතත් විමසනවා සාරිපුත්තෙනි සෝතාපන්න අංග කියලා කියනවා. මේ සෝතාපන්න අංග කියලා කියන්නේ කුමකටද? ඒදී සරියුත් මාහිමියන් වහන්සේ පිළිතුරු දී වදාරනවා ස්වාමීනි සෝතාපන්න අංග කියලා කියන්නේ ඒ අංග 8කින් යුක්ත වූ ඒ සම්මාදිට්ඨිය පෙරටු කොටගත් ඒ ලෝකෝත්තර මාර්ගයට පිවිසීම පිණිස පූර්ව වූ යම් වැඩපිළිවෙලක් වේ නම් ඒ අංග 4කින් යුක්තයි. එනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නම් වූ සෝතාපන්නාංගය, ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අසන ධර්මය, සද්ධර්ම ශ්‍රවණය නම් වූ සෝතාපන්නාංගය, ඒ අසාගත් ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දුක දුක හට ගන්න විදියත් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතත් පිළිබඳව දන්නා වූ නුවණ යෝනිසෝ මනසිකාරය සෝතාපන්නාංගයක්. ඒ අවබෝධයෙන් අයෝනිසෝ මනසිකාරයේ හැර යෝනිසෝ මනසිකාරයේ පිහිටමින් චින්තනයෙන් සුතමේ ඥානයෙන් චින්තාමේ ඥානයෙන් භාවනාමේ ඥානයෙන් ඉදිරියට එන අවස්ථාව ධම්මානුධම්ම ප්‍රතිපදාව සෝතාපන්නාංගය. මෙන්න මේ අංග 4 පරිපූර්ණ කරගෙනයි මේ සත්‍ය ඥානයට, සත්‍ය ඥානයෙන් කෘත්‍ය ඥානයට, කෘත්‍ය ඥානයෙන් කෘත ඥානයට මේ ඥාන දර්ශනය පරිපූර්ණ කරගෙන ඒ අමා මහ නිර්වාණ ශාන්තිය ඔබට මට යම් දිනක සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඉදිරි දේශනාවලදී ඒ ගැන විමසා බලන්නට කල් තබමින් අදට නියමිත කාලය නිම වෙන බැවින් අපි මේ දේශනාව මේන් නිමාවට පත් කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ පිනතියන්ගේ උතුම් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් මෙන්ම බණහන ඔබ අප හැම දෙනාගේම උතුම් ලෞතුරු ප්‍රාර්ථනාවන් මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුන තුලදීම සාත් වේවා මගඵල නිවනින් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මතු බුදු වෙන උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු පින් කැමැති ඉෂ්ඨකාමී දෙවියන්ට මේ පින් අයිති වේවා. දිව්‍ය ආශිර්වාද වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා දෙවියන්ට පින්දෙමු. නමින් මිය පරලෝකීය දායකත්වයේ දරන ඒ පින්වතුන්ගේ නමින් කුල පරම්පරාගතව මිය පරලෝකීය සකල විද ඥාති වර්ගයාටත් ඔබ අප හැම දෙනා නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර මග නිමකොට සාන්ත නිවනින් සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් මේ පින්කමේ ප්‍රතිපරදායකත්වයේ දරූ ඒ පිනතියන් මෙන්ම ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් සහභාගී වී ඔබටත් රජරට සේවයේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටත් ලෝවාසී සකල විද සත්වයාටත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් කළ කුසල පුණ්‍යානුභාවයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන පළව දුරු කරදර බාධක කාචිත්ත පීඩාවන් දුරු වී අතුරු අන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනීය සැනසෙල්ල හාත්පස රැකවරණයේ සැලසී වහවහ ඔබ මම ප්‍රාර්ථනා කරන ඒ ලෞතුරා ශාන්තියෙන් සැනසුම කල් නොයවාම ලැබේවා සැලසේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු.
ඒ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාළ පින්වත් දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් සමාජ ප්‍රගමනය උදෙසා ඉටු කරනු ලබන සියලු සත්කාරයන් සාර්ථකව ඉටු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කොට සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්මදේශනාවේ අරමුණ වූයේ සේනාධීර ඈපා සෙනිවිරත්න ප්‍රැන්සිකුගේ සහ චන්ද්‍රසේකර පවුල්වල මියගිය මව්පියන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑයින්ට පින් පිණිස සුජීවත්ව සිටින ගාමිණී සේනාධීර මහතාට ඉක්මන් සුව අරමුණු කරගෙන ඒ වගේම පින්කමට දායක වූ සියලු දෙනා සහ ඔවුන්ගේ පවුල්වල පිරිසට නිරෝගී සුවය සහ උතුම් ධර්මාවබෝධය සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය අරමුණු කරගෙනයි මෙම උතුම් ධර්ම දේශනය සඳහා දායකත්වයෙන් කටයුතු කර තිබෙන්නේ. ඒ වගේ මෙම උතුම් ධර්ම දේශනාව තුළින් රට දැයට සෙත් පතා උතුම් අරමුණ ඉටු කිරීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න 0718 108 167 පතිරාජ දහමින් සිත් සැනසේවා. තෙරුවන් සරණයි.